හොඳයි සියලු දෙනාටම ආයුබෝවන්. අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ ඕගොල්ලන්ට පේපර් එකක්. දැන් එක දවසකින් කාලෙකින් අපිට මේ YouTube ක්ලාස් එක ඔස්සේ පේපර් ඩිස්කෂන් එකක් කරන්න බැරි වුණා. ඒ කියන්නේ කොරෝනා ප්‍රශ්නත් එක්ක. කොහොමරි දැන් අපි ක්‍රමක්‍රමයෙන් මේ වගේ පේපර්ස් කීපයක් කලින් ප්‍රශ්න වට කීපයක් සාකච්ඡා කරලා තියෙනවා. මේකෙත් අපි බලාපොරොත්තු වෙනවා එහෙම පේපර් එකක් දැන් ඕගොල්ලන්ට දැනුම ආපහු මතක් කරගන්න පාඩම් කරපු එක නැවත තහවුරු කරගන්න පේපර් එකක් සාකච්ඡා කරනවා මේ විදිහට ඒ පේපර් එක සත්ව පෝෂණයට අදාළයි. එතකොට සත්ව පෝෂණයෙන් තමයි ඕගොල්ලන්ට පුළුවන් දැන් පේපර් එක මම PDF එක දානවා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඩිස්කෂන් වීඩියෝ එක බලන්න කලින් මේක ඩිස්කෂන් වීඩියෝ එක පේපර් එක කරන්න PDF එක ඕපන් කරගෙන ඒක print out එකක් අරගෙන හරි පේපර් එක කරන්න කරලා ඒකට ටයිම් තියලා කරන්න. හරියට මම ටයිම් තියනවා ටයිම් මුලින් පේපර් එකේ ගහලා තියෙනවා ඔක්කොම සටහන් කරලා තියෙනවා. ඒ හරියටම ටයිම් තියලා පේපර් එක කරන්න. යම් කිසි කෙනෙකුට පාඩම් මතක නැත්නම් හරි පෝෂණයේ පාඩම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන පාඩම හරි සත්‍ය පාඩමේ ආහාර ජීර්ණ පද්ධතියට අදාළ කොටස යම් කිසි දෙයක මතක නැත්නම් ඒක අපව නෝට් එක බලලා පේපර් එක කරන්න. ඒ කියන්නේ නෝට් එක බල පේපර් එක කරන්න කියන එක නෙමෙයි බලලා ඉවර වෙලා ඊට පස්සේ හරි පේපර් එක කරන්න මතක නැත්නම් වඩා හොඳයි ඒක කෙලින්ම පේපර් එකට යන එක දැනට තියෙන මතකයෙන්. මොකද grade 12 grade 13 ඒ කියන්නේ 12 13 ශ්‍රේණි දෙගොල්ලන්ටම කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන්. මොකද මේ දෙගොල්ලන්ටම අදාළයි මේ පේපර් එක. හරි. ඊට කලින් දැන් අපේ YouTube biology class එකේ සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දී අතරම 99%ක්ම හරි 98%ක් 99%ක් වගේම ඉවර වෙලා තියෙනවා හැම පැත්තකින්ම. ඒකේ ප්‍රධාන වශයෙන් theory පාඩම් ටික මුළු සිලබස් එකම කවර් කරලා තියෙනවා. හැම පාඩමම 1 ඉඳලා 10 දක්වා සියලුම පාඩම් කවර් කරලා තියෙනවා. එතකොට ඒවැ ඕගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඊළඟට පාඩමක් මගහැරිලා තියෙනවා. හරියට කෙරිලා නැති පාඩම් තියෙනවා. දැන් ඔන්ලයින් ක්ලාසස් වල ගොඩක් ඒ වගේ මගහැරිච්ච කොටස් තියෙනවා ළමයින්ට. ඒතකොට ඒ වගේ පාඩම් නැවත බලන්න chance එකක් ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට Zoom වලින් RMN ඔන්ලයින් කරන ක්ලාස් වල කරද්දී. ඒතකොට මේකෙදී අපි මේ අවස්ථාව ඔයගලන්ට සලසලා තියෙනවා හැම පාඩමකම වීඩියෝස් විස්තර කරලා තියෙනවා. ඒතර ඔයගලන් නෝට් එකක් හදාගන්න පුළුවන් විදිහට ඒවා කරලා තියෙන්නේ. සියලුම මේ අමාරු තැන් අපහැදිලි තැන් ඔයගලන් නිරාකරණය කරගන්න පුළුවන් මේ වීඩියෝස් පරිශීලනය කිරීම. ඒතර ඒ අනුව ඔයගලන්ට මේ වීඩියෝස් පැකේජ් විදිහට අපිට මේ පේ කරලා ගන්න පුළුවන් විදිහක් අපි හදලා තියෙනවා. YouTube හරහා තමයි ඒක මේ ඔයගලන්ට බලන්න වෙන්නේ. ඒතර අපි ලින්ක්ස් ටික ඔයගලන්ගේ ඊමේල් එකට එවනවා. එක ඊමේල් එකක් තියාගෙන ඔයගලන්ට පුළුවන් ඒවා වීඩියෝස් ලබා ගන්න. දැනට සෑහෙන ප්‍රමාණයක් ළමයි 100 ගණනක් මේ පේපර්ස් අරගෙන තියෙනවා. මුළු පාඩම් ටික ගත්තු අය ඉන්නවා. ඒතර ඒ අයගේ ගොඩක් කමෙන්ට්ස් තියෙනවා. හොඳ කමෙන්ට්ස් අපිට මේ වැඩේ ගොඩක් සාර්ථකයි කියලා. හරි. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ අපි මේ කරපු වීඩියෝස් හරි බලන්න පුළුවන් YouTube එකේ ෆ්‍රී දාලා තියෙනවා කීපයක්. හරි සාකාශත් අභිජනනය ඊට පස්සේ ප්‍රවේණියට හැඳින්වීමක් ඒ වගේ පාඩම් කිහිපයක වීඩියෝස් අපි දාලා තියෙනවා. ඒතකොට ඒ සිස්ටම් එකට තමයි ඉතුරු හැම පාඩමක්ම ගලාගෙන යන්නේ. ඒතකොට පැහැදිලි කිරීම ඔයගලන්ට බෝරින් වෙන්නේ නැහැ. පැය 3-4 අදින්නේ නැහැ. පාඩම ඉක්මනින් පැයකමාරෙන් වගේ ඉවර වෙන්න අපි සකස් කරලා තියෙනවා මේ වීඩියෝස්. ඔයගලන්ට තියෙන්නේ නෝට් එකත් එක්ක පරිශීලනය කරගෙන වීඩියෝ එකක් බලන ගමන් තනියෙන් නෝට් එකක් හදාගන්න එක. ඉතින් එකෙන් ගොඩක් හොඳ තැනකට ඔයගලන්ට ඒ කරුණු මතකය සහ පැහැදිලි කර ගැනීම ගෙනියන්න පුළුවන්. විශේෂයෙන් ඔය ප්‍රවේණීය අනුපජීව විද්‍යාව වගේ තේරුම් ගන්න තියෙන පාඩම් ගොඩක්ම වැදගත් වෙනවා කියලා ළමයින්ගේ අපිට මේ කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මෙතන ඔයගොල්ලන් දාලා තියෙනවා වැඩි විස්තර කොහොම හරි මේ මගේ ටෙලිෆෝන් නම්බරේ මේකට ඔයගොල්ලන්ට WhatsApp මැසේජ් එකක් දැම්මම නම් ඒකට අදාළ සියලුම විස්තර මට ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. හරි. මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. කෙටියෙන් මම දාලා තියෙනවා. ඒ කියන්නේ කරලා තියෙන පාඩම් මොනවද මුළු සිලබස් එකම කරලා තියෙනවා. හරි. 1 ඉඳලා 10ට යනකම් සියලුම කොටස් ආවරණය වෙන්න කරලා තියෙනවා වීඩියෝස්. ඒතකොට ඒවැ මිල ගණන් මම දල වශයෙන් දාලා තියෙනවා. ඒතකොට ඔයගලන්ට 1 2 3 4 එහෙම පාඩම් එකකට වඩා වැඩියෙන් ගන්න පුළුවන් මේ මුදල ගෙවුම්. හරි. දැන් 8 9 10 පාඩම් තුනටම 1500යි. ඒතකොට මුළු සිලබස් එකටම ඔයගලන්ට යන්නේ 7500ක මුදල. හරි. ඒතකොට ඒක ක්ලාසස් වලට දෙන ගන්නවා වගේ ගොඩක් අඩු මුදලක්. ඔයගලන්ට ඒ මුළු එකම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොටස් විදියට මේව ගන්නත් පුළුවන්. ඊළඟට ප්‍රැක්ටිකල් එකක් ගොඩක් වෙලාවට ඔයගලන්ට හම්බෙන්නේ නැති දෙයක්. ඒක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ප්‍රැක්ටිකල් බයොලොජි වල 30 ගාණක් ප්‍රැක්ටිකල් 30ටත් එහා ප්‍රැක්ටිකල් සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි ඒකෙන් තෝරාගත්තු ප්‍රැක්ටිකල් කීපයක්. ඒ කියන්නේ පානමානය, ඖෂධ උපකරණය,
ඊට පස්සේ රෝහියෝ පත්‍ර අපිචර්මීය පරීක්ෂා ඊට පස්සේ අර ඇලොකේසියා මේ පත්‍ර වෘන්ත වල ජල විභව නිර්ණය අන්න ඒ වගේ ටිකක් කරුණු සහිත සහ ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න ඕගොල්ලෝ හොඳට ප්‍රැක්ටිකල් එක කරලා අවබෝධය තියෙන්න ඕනේ වගේ ප්‍රැක්ටිකල් ටික අරගෙන මේ වීඩියෝ එකෙන් කරලා තියෙනවා. ඒක ඕගොල්ලන්ට ඩ්‍රාෆ්ට් එක කරලා ගන්න පුළුවන්. ඒ වගේම මොඩල් පේපර්ස් ගොඩක්ම වැදගත් එකක් මේක. සිලබස් එකේ ඔයගොල්ලෝ කොච්චර එහා මෙහා ගියත් පේපර් එකක් ලියලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට විභාගෙදී ඒක ලොකු අඩුවක් වෙනවා. ඒතර අපේ පේපර් ක්ලාස් එකෙන් මේක විතරයි තාම යන්නේ. හරි අනිත් ඔක්කොම ඉවරයි. 100% කම්ප්ලීට් වෙලා තියෙන්නේ. මොඩල් පේපර් එක තාම තව දැනට අපි 6ක් මොඩල් පේපර්ස් 6ක් ඒවා ෆුල් පේපර්ස්. ඒතර 20ක් කියලා දාන්නේ part 1 part 2 දෙකම එකතු කරලා. ඒ කියන්නේ part 1 වලින් 10යි, ඒ කියන්නේ MCQ 50 පේපර් 10යි, second part 10යි විදිහට තමයි 20 හැදෙන්නේ. ෆුල්ම ඒවා ඉස්සන්නේ ෆුල්ම ඒවා එතකොට හරි මේ first part එකයි MCQ part එකයි ඊළඟට second structured and essay ඒ ඔක්කොම එකතුව අපි කියන මොඩල් පේපර් එකක් කියලා. ඒ මොඩල් පේපර් ඒ වගේ ඒවා 10ක් සාකච්ඡා කරනවා කම්ප්ලීට්. ඒකෙන් දැනට 6ක් සම්පූර්ණ මොඩල් පේපර් 6ක් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. ඒවා ඔයගොල්ලන්ට PDF ලබා ගන්න පුළුවන්. ඩිස්කෂන් වීඩියෝස් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හොඳ මට්ටමකට මේ දැනට කරලා තියෙන ටිකෙනුත් එන්න පුළුවන්. තව ඒකේ පේපර්ස් 4ක් කරනවා 10ක් වෙනකම්. ඒතකොට ඒකෙදි විශේෂත්වයක් තියෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් 12 ශ්‍රේණිය වගේ ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් දැන් පේපර් කරන්න තාම පාඩම් කරලා නැහැ නේ. ඒ හින්දා පාඩම් ටික ඉවර වෙනකන් ඉන්නවා. ඊට පස්සේ පේපර් එක ගන්නවා කියලා. මේක එහෙම ඉන්න ඕනෙත් නැහැ. මොකද පළවෙනි පේපර්ස් 5 යන්නේ grade 12 වල. හරි 12 ශ්‍රේණියට අදාළව තමයි. ඒතකොට දැන් උදාහරණයක් විදිහට පළවෙනි මොඩල් පේපර් එක ගත්තොත් හරි ඒකේ තියෙන්නේ පළවෙනි එක නෙමෙයි දෙවෙනි පේපර් එක. දෙවෙනි මොඩල් පේපර් එක ගත්තොත් ඒකේ තියෙන්නේ මුළු මේ MCQ 50ම තියෙන්නේ 12 ශ්‍රේණියට අදාළව. ඒතර විභාග මට්ටමේ 12 ශ්‍රේණියට අදාළව තියෙන කරුණු ටික තමයි ඒකේ MCQ 50ටම දාලා තියෙන්නේ. structured and essay වලටත් එහෙමම තමයි. 12 ශ්‍රේණියට අදාළ කරුණු විතරයි. ඒ හින්දා grade 12 වල ඉන්න කෙනෙකුට ඉක්මනට පාඩම් කරන ටික ඉවර කරලා මේක ගත්තාම 1 2 3 4 5 කියන පේපර්ස් ටික කවර් කරගන්න තියාගන්න පුළුවන්. ඊට පස්සේ 13 ඒවා කරගෙන යන ගමන් ඊට පස්සේ අපිට පුළුවන් මේක පේපර්ස් 13 මුළු සිලබස් එකම හදන පේපර්ස් වලට උත්තර ලියන්න. ඒක ගොඩක් ඕගොල්ලන් මේ පේපර්ස් ටික කම්ප්ලීට් කරගත්තොත් ඇත්තටම තියරි ටිකක් තියෙනවා. ඒ වගේම පේපර්ස් වලට සාමාන්‍ය ලකුණු ඕගොල්ලෝ 70කට වැඩි ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම ෂුවර් කරන්න පුළුවන් බයොලොජි වල ඒකක් ඕගොල්ලන්ට එනවා කියලා. මොකද මේකෙන් හැම කරුණක්ම හරි හැම කරුණක්ම ආවරණය වෙනවනේ. ඉතින් නිකන් හිතලා බලන්න ඕනේ 10 පේපර් 10ක් කරනවා කියන්නේ බගට එන්න තියෙන ඒවායින් 95ක් විතරම කවර් වෙනවා. හරි. ඉතින් ඉතුරු ටික ලොකු බලපෑමක් ඕගොල්ලන්ගේ රිසල්ට් එකට වෙන්නේ නැහැ. හරි. ඒවා මේ පාඩම් නොකර ගියා. එහෙම නොකර යන්න කියන එක නෙමෙයි. නමුත් මේ පේපර්ස් 10 ඔයගොල්ලෝ හරියටම කළා. එහෙනම් හරියටම කරන්න ඕනේ. නිකන් අර කරනවට කරලා උත්තර ටික බලලා ලකුණු දාගන්න එක නෙමෙයි. ඒ අඩුපාඩු හදාගෙන මම මේක උපදෙස් දෙනවා කරන්න ඕනේ කොහොමද කියලා. ඒක කරගත්තොත් අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. ඒ වගේම එතකොට ඔයගොල්ලෝ පේමන්ට් කරන්න ඕනේ. හරි. ඔන්ලයින් පේමන්ට් කරන්නත් පුළුවන්. නැත්නම් අපිට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ බැංක් එකට ඩිපොසිට් කරලා මුදල අදාළ පැකේජ් එකට අදාළ මුදල ඩිපොසිට් කරලා ඒකේ මේ හරි ෆොටෝ එකක් ඉමේජ් එකක් WhatsApp වලට එවන්න තියෙන්නේ. ඒතර මේ account number එකක් දාලා තියෙනවා. මේවා හරියටම විස්තර මට ඔයගොල්ලන්ට පුළුවන් මේ නම්බරේට මැසේජ් එකක් දැම්මොත් වැඩි විස්තර ඊළඟට කෝල් එකක් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන නම් වැඩි විස්තර දැනගැනීම සඳහා. මේක තමයි ඒතර වැදගත් මේක. මේකට ඔයගොල්ලන් මැසේජ් එකක් දැම්ම නම් ටක් ගාලා මම විස්තර ටික යනවා ටික. හරි. ඒක මතක් කරලා මෙතෙන්ට ආවේ. ඒතර මොකද මේ පණිවිඩය ගිහිලා නැති ගොඩක් තමයි ඉන්න පුළුවන්. හරි එමේ ඉන්නවා. හරි මම මේ හම්බෙලා තියෙනවා. අපි දන්නේ නැහනේ මේ දන්නවනම් කලින්ම මේ ටික ගන්නවා. එහෙම කියලා ගිය අවුරුද්දෙත් කියපු ළමයි හිටියා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ගේ යාළුවෝ අතර පණිවිඩය යවන්න අනිවාර්යෙන්. මොකද උදව්වක් වෙයි ළමයින්ට හැමතිස්සෙම. මොකද ගොඩක් වියදම් වැඩි මේ කාලේ හැමෝටම. ඉතින් අපි ගොඩක් සාධාරණ මුදලකට හැම කොටසක්ම ආවරණය කරලා තියෙනවා හොඳම විදිහට. ඒ හින්දා කෙනෙකුට බයොලොජි වලට ඒකක් ගන්න. හරි නැත්නම් B එක C එකට නෙමෙයි ඒකක් ගන්නයි මේ වැඩ පිළිවෙල හදලා තියෙන්නේ. ඒ හින්දා තව කෙනෙකුට ඒක උදව්වක් වෙයි අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ එක ෂෙයා එකක්. හරි. ඒ හින්දා හැමෝටම මේක පණිවිඩය දෙන්න මේ විදිහේ ක්ලාස් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙන්න විස්තර දැනගන්න මෙන්න මේ නම්බරේ. හරි. හොඳයි. එහෙනම් අපි පේපර් ඩිස්කෂන් එකට යමු. ඔයගොල්ලෝ පේපර් එක කරලා ඩිස්කෂන් එක බලන්න පටන් ගන්නද උත්තර ටික කතා කරලා. මම හැම එකටම ලකුණු කීයක දැන් MCQ ටික නම් MCQ වලට අදාළ ලකුණු ටික එනවා. කොහොමද ව්‍යුගත වලට මම ප්‍රශ්නෙට ලකුණු කීය කියා. හරි.
MCQ ටික මුලින්ම අපි බලුවොත් පේපර් එකේ පළවෙනි MCQ එක නම මෙහෙම විෂමකෝෂී ජීවීන්ගේ ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය පිළිවෙලින්. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ මේකට යන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක තමයි යන්නේ විෂය කරුණු මතක් කිරීමකුත් එක්ක පුළුවන් තැන්වල අවශ්‍ය තැන්වල හරි. ඔයගොල්ලන්ට මේ ආහාර වල මේක ගැටලු සාගත පැටලෙන තැනක් මේ විෂමකෝෂී සහ ස්වයංපෝෂී කියලා වෙන් කරගන්නේ කොහොමද? ඒක ප්‍රභා ජීවීන් ඉන්නවා රසායනික ජීවීන් ඉන්නවා. රසායනික ස්වයංපෝෂී කියනවා ප්‍රභා විෂමපෝෂී කියනවා. මේවා වෙන් වෙන්නේ කොහොමද? පොඩි පැහැදිලි කිරීමක් එක්ක ගියොත් අපි ජීවීන්ව ශක්ති ප්‍රභවය අනුවයි කාබන් ප්‍රභවය අනුවයි වෙන් කරනවා විවිධ විදිහට. ශක්ති ප්‍රභවය අනුව තමයි අපි ජීවීන්ව වෙන් කරන්නේ. ප්‍රභා කියලා වෙන් කරනවා ආපහු වෙන් කරනවා කොහොමද? රසායනික කියලා. මේ සටහන ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒකෝට ලේසි උත්තර ගන්න. ඒතකොට ශක්ති ප්‍රභවය මත සූර්ය ශක්තිය භාවිත කරනවා නම් ඒගොල්ලෝ ප්‍රභා ජීවීන් වෙනවා. ශක්ති ප්‍රභවයේ රසායනික සංයෝග ප්‍රතික්‍රියාවල් දක්වලා ඒ ශක්තියෙන් ශක්තිය ලබා ගන්න ඉන්නවා නම් ATP ලබා ගන්න ඉන්නවා නම් එයාට අපි කියනවා රසායනික ජීවීන් කියලා. කාබන් ප්‍රභවය අනුව ඒගොල්ලන්ව වෙන කරන කොටස් දෙකකට ස්වයංපෝෂී විෂමපෝෂී කියලා. හරි. ඒක වෙන් කරන්න හේතු පාදක ගන්නේ ස්වයංපෝෂී වෙන්නේ අකාබනික කාබන් ලබා ගන්නයි. හරි. අකාබනික කාබන්. ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් CO2. CO2 විදිහට කාබන් ලබා ගන්න ජීවීන් අපි කියනවා ස්වයංපෝෂීන් කියලා. විෂමපෝෂීන් කියනවා අපි රසායනික සංයෝගය කියන්නේ මේ කාබනික කාබන් හරි. කාබනික ද්‍රව්‍ය. කාබනික ආහාර කියන්නේ අපි සාමාන්‍යයෙන් නේද? කාබනික ආහාර ලබා ගන්න ජීවීන් අපි කියනවා විෂමපෝෂී කියලා. එහෙම පැහැදිලිව ඔයගොල්ලෝ තේරුම් ගත්තාම ඔයගොල්ලන්ට උත්තර හොයන්න පුළුවන් ඕනෙම තැනකට මේ සටහන. ඉතින් මේකට ඊට පස්සේ උදාහරණ ටික පාඩම් කරගන්න එකයි තියෙන්නේ. ඒතර ශක්ති ප්‍රභවයේ සූර්ය ශක්තිය වෙලා කාබන් ප්‍රභවයේ කාබනික ආහාර වෙන ජීවියෙක් ඉන්නවා නම් කොහේ හරි එයාව අපි නම් කරන්නේ ප්‍රභා විෂමපෝෂී කියලා. ඒතර ඒකට උදාහරණ කවුද කියලා ඔයගොල්ලන්ට මතක් වෙනවා සියුඩෝමෝනාස්. හරි. දැන් ප්‍රශ්නෙට යමු. ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවයේ විෂමපෝෂී ජීවීන්ගේ ඒතර මෙතන රසායනික විෂමපෝෂී රසායනික විෂමපෝෂී ජීවීන්ගේ ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය වෙන්නේ එකක් ශක්තිය රසායනික ශක්තිය විෂමපෝෂී වුණාම කාබනික කාබන්. ඒතර උත්තරේ වෙන්නේ එකට 3. ඒක මම උත්තර මෙහෙමයි ඔයගොල්ලෝ ලකුණු කරගන්න. හරි උත්තර මම ඩිස්කෂන් වීඩියෝ එකේ බලන නිසා උත්තර ලකුණු කරගන්න එකට ඒකට උත්තර වෙන්නේ 3. මම පැහැදිලි කරන්න නිසා මේක බෝඩ් එකක් තියාගන්නවා. දෙවෙනි එක සත්ව සදෘශ්‍ය පෝෂණයට අයත් නොවන්නේ. ඔයගොල්ලෝ දන්නවා සත්ව සදෘශ්‍ය පෝෂණය කියන එක පියවර 5කට අපි බෙදනවා. හරි අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම. ඕකට අයත් නැති එක තමයි මෙතන ප්‍රතිශෝෂණය. ඒතර මේ වගේ එකක් අර මතකයේ තියෙනවා නම් කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්න. ප්‍රතිශෝෂණය කොහෙද වෙන්නේ? ඒක අමතරව අපි දැනගත්තොත් ඒක වෙන්නේ රුක්කාණු තුල. නේ? අර කියන්නේ ජල ප්‍රතිශෝෂණය වෙනවා නේද? බයිකාබනේට් ප්‍රතිශෝෂණය වෙනවා. ආන් ඒක වෙන්නේ එතෙන්. ඒක සත්ව සදෘශ්‍ය පෝෂණයට අදාළ දෙයක් නෙමෙයි. එහෙනම් දෙකට උත්තරේ 2. අපි මේ පැත්තෙන් දාගමු නේ උත්තරට ටිකක් ඕගොල්ලන්ටත් ඒක විශ්වාසයක් තියෙනවා. 1ට 3 2ට 2. තුන්වෙනි එක බලමු. මීමැස්සගේ පෝෂණ ක්‍රමය. ඔයගොල්ලෝ දන්නවා මේ පෝෂණය පාඩමේ තියෙනවා අර විවිධ සතුන් දරන පෝෂණ ක්‍රම. හරි ඒකේ පෙරා බුදීම නේද? තරල බුදීම ඊට පස්සේ තොග බුදීමේ ක්‍රමය. හරි. ඒ වගේ සත්ව සදෘශ්‍ය පෝෂණයේ විවිධ ආකාර සතුන් අනුගමනය කරනවා. මීමැස්ස කොහොම කෙනෙක්ද? ඒක ලේසිය ප්‍රශ්නේ. මීමැස්ස ඔයගොල්ලෝ දන්නවා පැණි බොන කෙනෙක්. එහෙනම් ඒකෙදි තරල. ඒකෙදි තව උදාහරණ තමයි මදුරුවා. නේ? තරල උරා බොන, ලේ උරා බොන කට්ටිය එහෙම. ඒතර එක තමයි තුන්වෙනි එකට උත්තරේ වෙන්නේ තරල බුදින්නේ. ඊට පස්සේ මුඛ කුහරය තුලදී හතරවෙනි ප්‍රශ්නේ මුඛ කුහරය තුලදී වෙන්නේ මොකද්ද කියන එකයි මෙතෙන්දී අදහස් වෙන්නේ. රසායනික ජීර්ණයක් සිදු නොවේ. නෑ වෙනවා ඔයගොල්ලෝ දන්නවා මොකද ඒකේ පිෂ්ඨය ජීර්ණය ආරම්භක පියවර වෙන්නේ මුඛ කුහරය තුලදී. සමහර පෝෂක අවශෝෂණය වෙනවා. මෙතන පළවෙනි එක රසායනික ජීර්ණයක් සිදු නොවේනේ. නොවේ නෙමෙයි වෙනවා. ඒතකොට ඒක වැරදි. සමහර පෝෂක අවශෝෂණය වේ. නෑ. අවශෝෂණයක් මුඛ කුහරයේදී වෙන්නේ නෑ. සෑම විටම ආහාර ඇතුල් කළ පසු පමණක් කේතේ ස්‍රාවය වේ. මේ අපි දන්නවා අර මේ
කෑමක් දැක්කහම මේ සුවඳ දැනුනහම කේතේ ශ්‍රාවය වෙනවා එක වැරදි එක. ඊළඟට දත් මගින් ආහාර ගුලි සාදයි නෑ. ඒකට දායක වෙන්නේ දිව. දිව තමයි ආහාර ගුලි සාදන ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ. කේතේ ඉමුනොග්ලොබිනට එක හරි එයා ආරක්ෂක කෘත්‍යයක් ඉටු කරනවා. කේතේ තුල ඉමුනොග්ලොබින් තිබෙනවා. යනවා හතරට උත්තරේ 5. හරි 10ට යනකම් දාපුවම ලේසි. පස්වෙනි එකට සිනිඳු පේශි වලින් පමණක් සෑදී ඇති අවයවය වන්නේ. දිව කංකාල පේශියයි. දිව සිනිඳු වගේ වුණාට එහෙම සිනිඳු පේශි කියන්න බෑ. ඒක කල්පනා කරලා බලන්න ඕනේ ඔයගොල්ලෝ. අපි ඉච්ඡානුගව චලනය කරන්න පුළුවන් ඒවා තමයි කංකාල පේශි වලින් ඇදිලා තියෙනවා. කියන්නේ දිව චලනය කරන්න පුළුවන් අපිට නේද? අන්න ස්රෝතය ගත්තාම ඒකේ සිනිඳු පේශිත් තියෙනවා කංකාල පේශිත් තියෙනවා. ඒකට සිනිඳු පේශි වලින් පමණක් නෙමෙයි ඒක වැරදි. ග්‍රහණය ඒක තමයි උත්තරේ වෙන්නේ. අග්න්‍යාසය පේශීමය ව්‍යුහයක් නෙමෙයි ඒක ග්‍රන්ථියක්. ඒක ඇදලා තියෙන්නේ අර බදරිකා සහ වැංගයන් දීපිකාවලින්. සම ඒක සම්බන්ධක පටක වලින් ඇදිච්ච ව්‍යුහයක්. යනවා ඒක අපිච්ඡද සහ සම්බන්ධක පටකයි දරන්නේ. පේශි පටක සමයේ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මොකද සමයේ සින්දු පේශි තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් සින්දු පේශි වලින් පමණක් හැදිලා තියෙන අවයවයක් විදිහට සම අපිට ගන්න බෑ. සමයේ සින්දු පේශි තියෙනවා කිව්වොත් හරි. මෙතන අහලා තියෙන සින්දු පේශි වලින් පමණක් සැදි අවයවය. සම කිව්වහම මේක සින්දු පේශි වලින් පමණක් හැදිච්ච එකක් නෙමෙයි. ඒකට උත්තරේ වෙන්නේ 3. පාට 3. ග්‍රහණය. ආමාශයේ රසායනික ජීර්ණයේදී සිදු නොවන්නේ. රසායනික ජීර්ණයේදී ආමාශය ඔයගොල්ලෝ දන්නවා HCl ශ්‍රාවය වීමත් ඒ වගේම මොනෝ ශ්‍රාවය වීමක්ද? පෙප්සිනෝජන් ශ්‍රාවය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේකේ පාර්ශ්වික සෛල මගින් Cl- ශ්‍රාවය හරි. HCl එකපාරටම ශ්‍රාවය වෙන්නේ නැහැ. Cl- H+ වෙනම ඇවිල්ලා තමයි HCl හැදෙන්නේ. ප්‍රධාන සෛල මගින් පෙප්සින් ශ්‍රාවය. ඔයගොල්ලෝ දැක්කද ඒ වැරද්ද එතන? හරි. ඒක දැක්කනම් හොඳයි. ප්‍රධාන සෛල මගින් ශ්‍රාවය වෙන්නේ නැහැ පෙප්සින්. ප්‍රධාන සෛල වලින් ශ්‍රාවය වෙන්නේ මේ ප්‍රධාන සෛල නම් මේවා ශ්‍රාවය වෙන්නේ පෙප්සිනෝජන්. එතන මේ පෙප්සිනෝජන් තමයි ඊළට ගිහිල්ලා ආමාශයික කුහරයට ගියාම හරි පෙප්සිනෝජන් ආමාශයික කුහරයට ගියාම මොනවා වෙනවද? පෙප්සින් බවට පත් වෙනවා HCl නිසා සක්‍රිය වෙලා. එහෙමයි වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන සෛල වලින් ශ්‍රාවය වෙන්නේ පෙප්සින් කිව්වොත් ඒක වැරදි. ප්‍රෝටීන කුඩා පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය වෙනවා. ඒක හරි. H+ HCl- HV HCl සෑදීම හරි. අර්ධ ඝන හා ආම්ලික වන ආම්ල සෑදීම හරි. ඊළඟට ඇමයිනෝ අම්ල ප්‍රතිඵල කළ හැකි එන්සයිමයක් වන්නේ. දැන් ඕගොල්ලන්ට අර කුඩා අංශයේ රසායනික ජීර්ණයේදී තියෙනවා කාබොක්සි පෙප්ටිඩේස්. ඊට පස්සේ කයිමොට්‍රිප්සින් M ඒවා. ඊට පස්සේ ට්‍රිප්සින් I අර ආමාශයක පෙප්සින් උත් ගන්න පුළුවන්. ඒතකොට ඒවෙන් ප්‍රෝටීන ජීර්ණයට අදාළ වුණාට ප්‍රෝටීන ජීර්ණයේ විවිධාකාර අවදි තියෙනවා. ප්‍රෝටීන කුඩා පොලිපෙප්ටයිඩ් බවට ඊට පස්සේ කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට ඊට පස්සේ නේද වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් පෙප්ටයිඩ් බවට එතනින් පස්සේ තමයි ඇමයිනෝ අම්ල බවට පත් වෙන්නේ. ඒතර ඒ වලට එන්සයිම් වල විවිධත්වයක් තියෙනවා. එනවා ඇමයිනෝ අම්ල එන එන්සයිම් එක තමයි කාබොක්සි පෙප්ටිඩේස්. ඔයගොල්ලෝ ඒ chart එක කියන්නේ ප්‍රතික්‍රියා ටික පොඩ්ඩක් බලන්න. එතකොට 5ට 3 6ට 2 7 වෙනි එකයි අපි ඉන්නේ 7 වෙනි එකට 4 කාබොක්සි පෙප්ටිඩේස්. 8 පොදු පිත්ත ප්‍රණාලය හා පොදු පිත්ත ප්‍රණාලය සම්බන්ධ වන්නේ. පොදු පිත්ත ප්‍රණාලය කොහෙද තිබුණේ? අග්න්‍යාශයේ. ඒතර අග්න්‍යාශය ඔයගොල්ලෝ දන්නවා මේ වගේ ව්‍යුහයක් අග්න්‍යාශය කියලා කියන්නේ. ඒතර මෙයාගේ අග්න්‍යාශයික ප්‍රණාලය මෙහෙම එනවා. මේ අග්න්‍යාශයික ප්‍රණාලය තමයි තැනකින් ග්‍රහණියට සම්බන්ධ වෙන්නේ. මේ ග්‍රහණිය. ඒ අනුව මේකෙන් පිත්තාශය ඉඳලා එන පිත්ත ප්‍රණාලය සම්බන්ධ වෙනවා මෙතන.
ඒ අනුව පොදු පිත්ත ප්‍රනාලය හරි පොදු පිත්ත ප්‍රනාලය සම්බන්ධ වෙන්නේ අග්න්‍යාශයික ප්‍රනාලයට. එතනින් එන මේ කුඩා කොටසට අපි කියනවා යාකෘත් පිත්ත අධ්‍යානශය ප්‍රනාලය කියලා. එතන ඒකෙදි කෙලින්ම දැන් පොදු පිත්ත ප්‍රනාලය සම්බන්ධ වෙන්නේ කොහටද කියලා අහන්න එකට උත්තරේ වෙන්නේ 1 අග්න්‍යාශයික ප්‍රනාලයට. මෙතන ඒවල සම්බන්ධ වෙන්නේ අග්න්‍යාශයික ප්‍රනාලයට. ඒකට උත්තරේ ඒකට 8ට 1. අක්මාවේ කෘත්‍යයක් නොවන්නේ ජල ද්‍රව විටමින් ගබඩා කිරීම විටමින් වර්ග ගබඩා කරනවා දෙවර්ගයෙන් ජල ද්‍රවයවත් ගබඩා කරනවා මේද ද්‍රව විටමින් ගබඩා කරනවා ඒක හරි මේද ජීර්ණයට දායක වීම හරි ඉන්සියුලින් හා ග්ලූකන් නිපදවීම නෑ එහෙම දෙයක් කරන්නේ මේ ව්‍යුහයේ ඒ කියන්නේ අග්න්‍යාසය ඒක අක්මාවේ කෘත්‍යයක් නොවේ 9ට 4 නියසින් දැන් මේකත් කෙලින්ම ඔයගලන්ට උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒකට පාඩම් කරලා තියෙනවා. කෙලින්ම අර හිතන්න දෙයක් නැහැ. පාඩම් නම් උත්තරේ හරි. නියසින් කියන්නේ කෙලින්ම විටමින් B3. ඒකට උත්තරේ දෙක 2. 11 වෙනි ප්‍රශ්නේ 11 12. නිර්මාංශ ආහාර වේලක අඩුපාඩුවක් වන්නේ. ඒක තියෙනවා මේ මිනිසාගේ ආර්ජන පද්ධතිය අවසන් වෙලා ඊට පස්සේ පෝෂක පටන් ගත්තයින් පස්සේ ඒ කොටස් වල තියෙනවා නිර්මාංශ ආහාර වේලක් ඒ කියන්නේ වෙජිටේරියන් කියලා කියන වෙජිටේරියන් මීල් එකක තියෙන අඩුපාඩුවක් අපිට දක්වන්න පුළුවන්. මොකද්ද බලමු තන්තු අඩු වෙන නැහැ. තන්තු බහුලයි. අත්‍යවශ්‍ය මේද අම්ල ප්‍රමාණය අවමයිම. නැහැ එහෙම එකක් නෑ මේද අම්ල තියෙනවා. මේද ද්‍රව්‍ය විටමින නොමැති නෑ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වල ඉගේ. ඒක තමයි ප්‍රධානම එක. ප්‍රෝටීනමය තත්ත්වය අඩුයි ශාකමය ද්‍රව්‍යවල. හරි. ඒවා තියෙන ගොඩක් අනිකුත් කාබෝහයිඩ්‍රේට් මේ වගේ සංයෝග ප්‍රෝටීන අවශ්‍යතාවය අපේ දේහයට ගොඩක් වැඩිනේ. ඒකයි මෙතන ගොඩක් ප්‍රශ්න වෙන්නේ. වර්ධන ක්‍රියාවලිය හැම දෙයකටම ප්‍රෝටීන වල අවශ්‍යතාවය, ඒ කියන්නේ ඇමයිනෝ අම්ල වල අවශ්‍යතාවය වැඩි. අනිකුත් පෝෂක වලටත් සාපේක්ෂව ඒ අනුව නිර්මාංශ ආහාර වේලක අඩු වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අත්‍යවශ්‍ය කියන්නේ පිටින් ලබාගත ගන්න ඕනේ නේද? එහෙනම් ඒකට උත්තරේ වෙන්නේ 4. 11ට 4. මේක ගන්නවන්නේ කනිජ භෞමයක් අන්තර්ගත වෙන්නේ නැහැ කනිජ හොඳටම තියෙනවා. ඊට පස්සේ ස්ථූලතාව ඇති වෙන්නේ. ඒකත් කෙලින්ම ඔයගොල්ලන්ගේ මතකය ස්ථූලතාවය කියන්නේ BMI දර්ශකය. ඔයගොල්ලෝ දන්නවා BMI අගය කියලා එකකින් තමයි අපි මේ පෝෂණය මනින්නේ. කියන්නේ කෙනෙකුගේ පෝෂණ තත්ත්ව හොඳද ඒවා නැත්නම් අප්සෙට්ද කියලානේ. MI නේ BMI අගේ තියෙන අගයන් දෙකක් මත BMI අගේ 18.5ට අඩු නම් අපි කියනවා යාට මන්ද පෝෂණ තත්ත්වය කියන්නේ අඩු පෝෂණ තත්ත්වයක් යාට තියෙනවා. එහෙම නැත්නම් ස්ථූලතාව තියෙනවා BMI අගේ 30ට වැඩි වුණා. එන උත්තරේ ඒකට පිළිම ගන්න පුළුවන් 1 12ට 1. හරි. ඒක බලන්න MCQ 12යි ඊට පස්සේ හරි වැරදි දාන එක ඔයගොල්ලන්ට තියෙනවා මේ ප්‍රකාශ 15ක් දීලා ඒවා හරිද වැරදිද කියලා තීරණය කරන්න. අපි ඒකත් පොඩ්ඩක් දාගමු. බලාගෙන යමු එක එක ප්‍රකාශයට පරපෝෂීතාව සහජීවී සංගමයක් නොවේ. නෑ. සහජීවී ආකාර තමයි තුනකට බෙදන්නේ අන්‍යෝන්‍යාධාරය, සහභෝජීත්වය සහ පරපෝෂීතාවය. එහෙනම් ඒකත් සහජීවී පෝෂණයක්මයි. හැබැයි එක් ජීවියෙකුට හානි වෙන අවස්ථාවක්. යනවා ඒක වැරදි. කේතේ මියුසින් නම් ග්ලයිකෝලිපිඩයක් ඇත. මියුසින් කියපුවම මේක ග්ලයිකෝලිපිඩයක් නෙමෙයි ඒක වැරදි. වක්‍ර පිදාන පේශි වෘත්තාකාර පේශි වලින් නිර්මිතය. තැනින් තැනට දේහයේ තියෙනවා වක්‍ර පිදාන පේශි. හරි බුද වක්‍ර පිදාන පේශි නේද ඊට පස්සේ ආමාශයේ තියෙනවා ආලාර වක්‍ර පිදාන එහෙම කියලා මේවා බොහෝ විට වෘත්තාකාර පේශි එක හරි. ආමාශයේ ග්‍රන්ථියක් ලෙස සැලකිය හැකිය. මේක
අපිට ගන්න බෑ. එහෙම කියන්නේ ග්‍රන්ථියක් නම් ඒක ග්‍රන්ථියක තියෙන සුවිශේෂී ව්‍යුහය තියෙනවා. නමුත් ආමාශය අපි ග්‍රන්ථියක් කියලා කෙලින්ම සලකන්නේ නැහැ. ඒක අවයවයක්. ග්‍රන්ථියක් කියන්නේ ආමාශයේ තියෙන එක්තරා කොටසකට. ආමාශයක ග්‍රන්ථි කියලා තියෙනවා. ඒ තියෙන ආමාශයේ අර ඇතුල් බිත්තියේ ප්‍රධාන සෛල පාර්ශ්ව සෛල වලින් හැදිච්ච ඒ ව්‍යුහය. ඒතකොට මුළු ආමාශයටම අපි ග්‍රන්ථියක් කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙනම් ඒක වැරදි. ඊළඟට කියනවා ශුන්‍යාන්ත්‍රකය කුඩාන්ත්‍රයේ අවසාන කොටසයි. කුඩාන්ත්‍රයේ මුල්ම කොටස මොකද්ද? ග්‍රහණය. ග්‍රහණය ඊට පස්සේ දෙවෙනි එක තමයි ශුන්‍යාන්ත්‍රකය. තුන්වෙනි එක ශේෂාන්ත්‍රකය. ශේෂාන්ත්‍රකය තමයි ගිහිල්ලා මහාන්තයට සම්බන්ධ වෙන්නේ T සංදේකේ. එතකොට ඒ අනුව ඒක වැරදි. ශුන්‍යාන්ත්‍රකය නෙමෙයි. පහ වැරදි. අය පිත්ලවන මේද තෛලෝදීකරණය කරයි. ඔව් පිත්තාශය පිත්ලවන කියලා පිත්ලවන වලින් කරන්නේ මේදේ ජීර්ණයට අදාළ කාර්යයක්. එනවා ඒක හරි. 7 ආහාර මාර්ගයේ ජලය අවශෝෂණය වන්නේ මහාන්ත්‍රයේදී පමණි. නෑ ඒක වැරදි. ආමාශයේදී ජලය අවශෝෂණය කුඩාන්ත්‍රයේදී ජලය යම් ප්‍රමාණයක් අවශෝෂණය වෙනවා. ඒ අනුව ඒක වැරදි. අක්මාවේ අපර පෘෂ්ඨය සුමට උත්තල ස්වභාවයක් ගනී. නෑ ඒ පූර්ව පෘෂ්ඨය. අපර පෘෂ්ඨය සුමට නැහැ. එයා ගැටෙන්නේ. තනින් තන මොකද අර කණ්ඩිකායම එක්රස් වෙලා තියෙන හින්දා අපර පෘෂ්ඨයේ සුමට බවක් නැහැ. පූර්ව පෘෂ්ඨය තමයි සුමට වෙලා තියෙන්නේ. යනවා ඒක වැරදි. අත්‍යවශ්‍ය මේදාම්ල දේහය තුල සංශ්ලේෂණය කළ නොහැක. ඔව්. අත්‍යවශ්‍ය මේදාම්ල කියලා කියන්නේ බාහිරින් ලබා ගැනීම අත්‍යවශ්‍ය නිසා යනවා ඒක හරි. විටමින් K රුධිර කැටි ගැසීමට වැදගත් වෙනවා. හරි. ඒක කෙලින්ම රුධිර කැටි ගැසීමේ අවශ්‍යතාවයක් විටමින් K. ආහාරයෙන් තන්තු මගින් ආහාර රුචිය අඩු කරයි. තන්තු මගින් ආහාර රුචිය අඩු කරයි. ඒක නිකන් මේ වැරදි වගේ නේද හිතෙන්නේ. ආහාර වල තන්තු තියෙන නිසා මේ තන්තු වලින් වෙන්නේ හොඳ දෙයක්. ඒතර ආහාර රුචිය අඩු කරන එක හොඳ දෙයක් නෙමෙයිනේ කියලානේ හිතෙන්නේ. නෑ එහෙම නෙමෙයි. මේකෙදි වෙන්නේ දැන් ආහාර ගැනීම වැඩි වුණාම ඕනෑමට වඩා ආහාර ප්‍රමාණය ඉක්මවා ගැනීම ඕනම කෙනෙකුට අහිතකරයි. ඒකට තත්ත්වනේ එන්නේ. ඒතර තන්තු තිබ්බම වෙන්නේ මොකද්ද? අමතරව එයා ඉඩක් ගන්නවා ආහාරය තුල රැඳෙන්න. අනික තන්තු ජීර්ණය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව කුඩාන්ත්‍රය තුල ඒවා රැඳෙනවා. ඒතර අපිට අර නිතර බඩගිනි වීමක් නැත්නම් වැඩිපුර ආහාර ගැනීම සිදු වෙන්නේ නැතුව ටික කාලයක් ඒක අර පවතින්න හේතු වෙනවා. ඒක ආහාර වේලක් ගත්තාම. තන්තු වැඩිපුර තියෙන ආහාර වේලක් ගත්තාම නැවත නැවත ආහාර ගැනීම එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි මේ ආහාර රුචිය අඩු වෙනවා කියන එකේ තේරුම. එහෙනම් ඒක හරි. ආහාර රුචිය අඩුවේ හරි. 11 හරි. 12 වැඩුණු ස්ථේකගේ දිනකට BMR අගය 1300ත් 1500ක් කිලෝ කැලරි එක හරි. ඒ අගය ඔයගොල්ලෝ බලන්න ස්ථේකට අදාළව ඒක නිවැරදි අගය දීලා. 13 ප්‍රතිඔක්සිකාරක කිසිවක් දේහයේ සංශ්ලේෂණය කළ නොහැක. ඒතර කිසිවක් සංශ්ලේෂණය කරන්න බැරිද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔව් කිසිවක් සංශ්ලේෂණය කරන්න බෑ තමයි. ඒවා අපි පිටින් ආහාර මගින් ලබා ගන්න ඕනේ. ඔය පළතුරු වල එළවලු වල ප්‍රතිඔක්සිකාරක තියෙනවායි කියලා කියනවා. රෝග සුව වීම වගේ දේවල් වලට ඒවා වැදගත්. ඊළඟට ગેස්ට්‍රයිටිස් සඳහා ඇස්ප්‍රින් වැනි ඖෂධ ලබා දෙයි. නෑ ඇස්ප්‍රින් වැඩිපුර භාවිතය ગેස්ට්‍රික් හැදෙන්න පුළුවන් කියලායි කියන්නේ. අත ඇස්ප්‍රින් ગેස්ට්‍රික් වලට දෙනවා කියන්නේ. ඒක වැරදි. මధుමේහය නිසා ස්ථූලතාව ඇති වේ. නෑ එහෙම කියන්න බෑ නේද? මధుමේහය නිසා ස්ථූලතාව ඇති වේ කියන්න බෑ. හරි. ස්ථූලතාවය නිසා මధుමේහය ඇති වෙන්න පුළුවන්. එහෙම අපිට වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ මధుමේහයකින් රෝග තත්ත්වය නිසා ස්ථූලතාවයක් හැමතිස්සෙම වෙනවා කියන්න බෑ. මොකද කෙට්ටු ගොඩක් කෙට්ටුවට ස්ථූල නැති මధుමේහය තියෙනවා. හරි. එහෙනම් ඒක සම්බන්ධයක් නැහැ ඒ අවස්ථා දෙකේ. හරි. ඒ අනුව ඔන්න එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් MCQ 12න් කීයද කියලා. ඒ වගේම වගන්ති ප්‍රශ්න වලින් ඒ 15න් කීයද කියලා බලා ගන්න ලකුණු දා ගන්න පුළුවන්. ඒ වැරදි තැන් අඩුපාඩු තැන් චෙක් කරගන්න ආපහු ඒවා මොනවද වැරදුනා නම් වැරදුනේ ඇයි කියන එක චෙක් කරගන්න. ඊළඟට විභාගත් එක්කට අදාළව ඒ ප්‍රශ්න එකට මම
උත්තර කියනවා සාකච්ඡා කරන්න තිබ්බොත් දැනට සාකච්ඡා කරන්න ගමු. මුලින්ම මේකේ තානේ භෝජන යාන්ත්‍රණයක් ගැන ප්‍රශ්නයක්. කූඩිත්තාගේ භෝජන යාන්ත්‍රණය කුමක්ද කියලා. ඒතර ඒ ටික පාඩම් කරපු කෙනෙක්ට ඒක ඉතාම පහසු වෙනවා. එයාගේ භෝජන යාන්ත්‍රණය තරල බුදීමේ පෝෂණය. ඒකට එක ලකුණයි. මම ලකුණක් කියාගෙනම යන්නේ. හරි. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ලකුණු දාලා මුළු ලකුණු ගානෙන් බලන්න. මේවත් එකට 36න් තමයි මුළු ලකුණ ඇවිල්ලා. මේක අර මේ පේපර් එක මේ එහෙම ෆුල් එහෙම පේපර් එකක් නෙමෙයි. මේක එක කොටසකට අදාළව නෙමෙයි. එක පාඩමකින් නෙමෙයි. එක පාඩමක එක පාර්ට් එකකින්. ඒතර මේකෙන් තව ඕන තරම් ප්‍රශ්න හදන්න පුළුවන්. නමුත් මේක සීමා කිරීමක් ඕගලන්ට යම් අවබෝධයක් ගන්න තමන් පාඩම් කරපු දේ හරියට ඕගොල්ලෝ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මේක 100%ක්. ඒ කියන්නේ මේකෙන් 100ට ඕගලන්ට ආවනම් 90කට එහා වගේ යන්න හොඳයි. ඊට අඩු නම් අනිවාර්යෙන් ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. හොඳයි කියන්න පුළුවන් වෙන නම් 90කට එහා එන්න ඕනේ අනිවාර්යෙන් මේ පේපර් එක. හරි. ඒතර ව්‍යුහගත එකේ පළවෙනි එක තරල බුද්ධියමේ එකට එක ලකුණ. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ දිව මගින් සිදු කරන කාර්යභාරය. දැන් කාර්යභාරයන් තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ආහාර කේටය සමග මිශ්‍ර කිරීම, ආහාර ගුලි සෑදීම සහ ග්‍රසනිකාවට ආහාර ගුලි තල්ලු කිරීම. අන්නේ කරුණු තුනට ලකුණු තුනයි. ඒ තුන වෙන වෙනම ලියන්න ඕනේ. ඊළඟට ආමාශයක ග්‍රන්ථිවල ඇති සෛල වර්ග මොනවද? ඉතාම පහසු ප්‍රශ්න මේව. පාඩම් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ හරියට ඉතාම පහසුවෙන් ලියන්න පුළුවන් ඒවා. ශ්ලේෂ්මල සෛල, ප්‍රධාන සෛල සහ පාර්ශ්වික සෛල ලකුණු 3යි පොයින්ට් 3ක. ඊළඟට කියනවා ග්‍රහණී අපිච්ඡදය මගින් ශ්‍රාවය කරන ජීර්ණ එන්සයිම්. ඒත් ජීර්ණ එන්සයිම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කොහෙන් ශ්‍රාවය කරන ඒවාද? අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන ඒවා. ඒවට අපි කියනවා අග්න්‍යාශයික යුෂ. අනිත් යුෂ තමයි මොන යුෂද? ආන්ත්‍රික යුෂ. මේ ආන්ත්‍රික යුෂ කියලා අපි හඳුන්වන්නේ මේ එන්සයිම් සෙට් එක තමයි අපි ග්‍රහණීය ශ්‍රාවය වෙනවා කියලා සලකන්නේ. ඒ ටික ගැන තමයි මේ අහන්නේ. එතකොට මේ ටිකට අදාළ වෙන්නේ ඩයිසැකරයිඩේස, ඩයිපෙප්ටයිඩේස, කාබොක්සිපෙප්ටිඩේස, ඇමයිනෝපෙප්ටිඩේස, නියුක්ලියෝටයිඩේස, නියුක්ලියෝසයිඩේස, ෆොස්ෆොටේස. ඔන්න ඔය කියන එන්සයිම් එතන හතක් තියෙනවා. මේ හතටම ලකුණු 7ක් දීලා තියෙනවා. පොයින්ට්ස් 7ට ලකුණු 7ක්. හරි. දැන් මේක ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ හතම ලියන්න. රූල් දෙකක් වගේ තිබ්බා වුණා. එකම අදදා ලියන්න පුළුවන්. රූල් දෙකයි තියෙන කියලා එන්සයිම් දෙකක් ලියන එකයි ඉන්න එපා. මොකද ඒගොල්ලෝ සමහර වෙලාවට එහෙම බලාපොරොත්තු වෙනවා. එම් ප්‍රශ්න වලට ඉඩ තියන්නේ මේ රූල් ගන්නට ඔක්කොම කියන්නේ හරි එන්සයිම්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ කුඩා අන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය පෘෂ්ඨ වර්ගඵලය වැඩි කර ගැනීමට සිදු කර ඇති ව්‍යුහමය විකරණයන් 3 නම් කරන්න කියලා කියනවා. ඒක ඔයගොල්ලන්ට මතක ඇති කුඩා අන්ත්‍රයේ අවස්ථාවක තියෙනවා මෙහෙම මුලින්ම කුඩා අන්ත්‍රය මෙහෙම වෙලා තියෙනවා. හරි හරස් කඩක් මම ඇන්දෝ මෙන්න මේ විදිහයි. හරි කුඩා අන්ත්‍රයේ පේශීමය බිත්තිය මේ විදිහයි මූලික. ඊළඟට මේවා ගත්තාම මේ එකක් අපි සියුම් විදිහට බැලුවොත් මේක හැදිලා තියෙන්නේ මෙහෙම. මේක තියෙනවා මෙන්න මේ වගේ view. හරි. අනේ මේ සුමට view එකක් නෙමෙයි මෙන්න මේ විදිහට රැලි රැලි වැටිච්ච view එකක් තියෙන්නේ. ඒතර මේ එක මේ වගේකට තමයි අපි කියන්නේ මොනවද කියලාද? අංගුලිකාවක් කියලා. ඒක මම විශේෂයෙන් අඳෝ. ඔන්න ඔය වගේ තමයි මේ කුඩා අන්ත්‍රයේ බිත්තිය. කොහොම මේවා තමයි තියෙන්නේ. අර ඒ කියන්නේ නැමුම් තැන් හරි හිතන්න පාරක නිකන් අර ගැටි දාලා තියෙන්නේ. ඒ ගැටි වල ආයේ හරහට ඔහොමම ගැටි වල. එහෙනම් මේක අංගුලිකාවක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ අංගුලිකාවක මොනවද තියෙනවද ඊට පස්සේ ශුද්ධ අංගුලිකා තියෙනවා. ඒව බලන්න අන්වීක්ෂයක් ඕනේ. මේ අංගුලිකාවක් තියෙනවා නම් ඒ අංගුලිකාව පෘෂ්ඨය වගේ ශුද්ධ අංගුලිකා රාශියක් තියෙනවා. හරි. ඒ අනුව ඔයගොල්ලෝ ලියන්න ඕනේ ඒ තුනට ලකුණේ ඝන ස්ථිර නැමුම්. හරි. මේවා තමයි ඝන ස්ථිර නැමුම්. හරි. මේ කුඩාන්තේ මේ කුඩාන්තේ හරස් කඩ ගත්තොත් මෙන්න මෙහෙම පේනවා. මොනම ඝන ස්ථිර නැමුම් පේනවා. හරි. මේ හරස් කඩ. මේක තමයි කුඩාන්තය. මේ හරස් කඩ. මේ තියෙන අංශය. මේවා තමයි ඝන ස්ථිර නැමුම්. හරිද? ඊට පස්සේ මේ එක නැමුමක් ගත්තාම මේකේ තියෙනවා මෙන්න මේ වගේ. මේකට මට ඉතලයක් ගාලා කියන්න පුළුවන් සුද්ධ මේ අංගුලිකා. හරි. සුද්ධ නෙමේ අංගුලිකා. ඒතර මේ අංගුලිකාවක පෘෂ්ඨයට වගේ වෙන්න තමයි
ඉහළ පෘෂ්ඨයට වගේ වෙන්න තියෙන ශුද්ධ අංගුලිකා. මේ වගේ. ඝන ස්ථිර නැමුම් අංගුලිකා සහ ශුද්ධ අංගුලිකා කියන පොයින්ට්ස් වලට ලකුණු 3. ඊළඟ එක ප්‍රශ්නය අහන්නේ මෙහෙම කයිලෝ මයික්‍රෝන යන මොනවාද? ඒකෙදි කයිලෝ මයික්‍රෝන කියන්නේ මොනවද? එක එන්නේ මේද ජීර්ණයට අදාළව. මේද ජීර්ණයට අදාළව වෙන්නේ මුලින්ම මේදය පිත්ලවන වලින් මොනවා බවට ට්‍රයි මේදේ අණු හැදිලා තියන්නේ ග්ලිසරෝල් හා මේද අම්ලනේ. ඒතර ඒකෙදි මුලින්ම මොනොග්ලිසරයිඩ් හා මේද අම්ල බවට පත් වෙනවා. ඊට පස්සේ ආපහු සෛලය තුළට ගිය අවශෝෂණය වුණාන් පස්සේ නැවත ඒවා එක්රස් වෙලා කයිලෝ මයික්‍රෝන හැදෙනවා කියලා කතාවක් තියෙනවා. අන්නේ කයිලෝ මයික්‍රෝන කියන්නේ මොනවද කියන එක ගත්තොත් ඒකට මෙන්න මේ පොයින්ට් ටික ඇවිල්ලා තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් අන්තර්ගත ජල ද්‍රව්‍ය කුඩා ගෝලිකා සෛල තුල ඇතිවන. හරි. ඒකෙදි මෙහෙමයි සෛල තුල ඇතිවන කියනකට එක පොයින්ට් එකයි ජල ද්‍රව්‍ය කුඩා ගෝලිකා කියනකට එක පොයින්ට් එකයි ට්‍රයිග්ලිසරයිඩ් අන්තර්ගතයි කියනකට එක පොයින්ට් එකයි පොයින්ට් 3යි. පොයින්ට් 3යි ලකුණු 3. ඊළඟට අහනවා ආහාරයේ ලිපිඩ වල කෘත්‍යයන් සඳහන් කරන්න. ඒකට ඒකත් වෙනම දීලා තියෙන එකක්. ශක්තිය හා තාපය සැපීම එක ලකුණයි. මේද ද්‍රව්‍ය විටමින් ගබඩා කිරීම. හරි. මේද ද්‍රව්‍ය විටමින් ගබඩා කරන්න මේදේ ඕනේ. ඊළඟට මේද පටකවල සංචිත වීම. ඊට පස්සේ සමහර හෝමෝන සංශ්ලේෂණය තාප පරිවරණය කියන ඔය කරුණු පහට ලකුණු 5යි. ඊළඟට මේ වගේ ප්‍රශ්නකුත් අපිට ගොඩක් ටාගට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් විභාගයේදී විටමින් වර්ග තුනක් දීලා ඒවා ඌනතා ලක්ෂණ අහන්න පුළුවන්. නම් දැන් තයමින් කිව්වම මේකෙන් අදහස් වෙන්නේ මොන විටමින් වර්ගයේද? හරි. ඒවට විටමින් දැන් B නම් B වල තියෙන සංකීර්ණ වලට B2 වලට මේ නම, B3 වලට මේ නම කියලා ඒවට අර ව්‍යවහාර නමක් තියෙනවා. ඒවත් දැනගන්න ඕනේ. එතකොට ඒකෙදි මුලින්ම තියෙන තයමින් කියන්නේ විටමින් B1 එකේ ඌනතාවය තමයි බෙරිබෙරි රෝගය. නැත්තම් ආස්වාදන බෙරිබෙරි රෝගය ලියන එක තමයි වඩාත්ම හොඳ. ප්‍රසිද්ධ උදාහරණයකනේ. ඒ එක එකට ලකුණු එක ගානේ හම්බ වෙනවා. ඊට පස්සේ නියසින් කියන්නේ B3 ඒකට අදාළව ඌනතාව වෙන්නේ පෙළග්‍රා. ෆෝලික් අම්ලය කියන්නේ B9 ඒකෙදී ඌනතාව වෙන්නේ රක්තහීනතාව එහෙම නැත්නම් උපදෝෂ කියන එකට ලකුණු දීලා තියෙනවා. එනවා ඒ එක එකට හරි වර්ගයට එක ලකුණයි ඌනතාවට එක ලකුණයි එහෙම ලකුණු 6ක්. ඒ තුනට අදාළව ලකුණු 6ක් එනවා පොයින්ට්ස් තුනට. ඊළඟට කියනවා ශක්තිය අයවැයට අදාළ සූත්‍රයේ සංකේත වලට අර්ථ දැක්වීම යොදාගෙන ලියා දක්වන්න කියලා. හරි. ඒකේ සූත්‍රය වෙන්නේ මෙහෙම. C සමාන වෙනවා M U F ධන P. මේ විදිහට ඔයගොල්ලන්ගේ සූත්‍රය ලියා දක්වන්න ඕනේ. ඊට පස්සේ මේකට අර්ථ දැක්වීම ටික මේකට C කියන්නේ මොකද්ද මුළු ශක්ති ප්‍රමාණය. ඊට පස්සේ පරිවෘත්තියට ලක්වන ශක්තිය, මුත්‍රා පිට කිරීමට අදාළ ශක්තිය, මල පහ වලට අදාළ ශක්තිය සහ ඒ භාවිත කිරීමට තිබෙන ශක්තිය කියලා ඒ අර්ථ දැක්වීම හරියට ඒ පද වලට ඔයගොල්ලෝ ලියලා දක්වන්න ඕනේ පල්ලෙහාට. ඊළඟට මේ රූප සටහනේ ඒක හොඳට බැලුවොත් ඔයගලන්ට පැහැදිලි මේ හෝමෝන ආහාර ජීර්ණයට අදාළ ස්නායුක සමායෝජන හෝමෝනමය සමායෝජනයට අදාළව එන හෝමෝන ටික තමයි උත්තර වේ රූප සටහනේ ඊතල වලින් 1 2 3 කියලා ලකුණු කරලා ඔයගලන්ට පෙන්වලා ඔයගලන් අහන්නේ හෝමෝන මොනවද කියන එක. ඒතර පළවෙනි එක්කෙනා කොලිසිස්ටොකයිනින්, දෙවෙනි එක්කෙනා සික්‍රටින්, තුන්වෙනි එක්කෙනා ගැස්ට්‍රින්. ඒක බලන්නේ කෘත්‍යයන්ට අදාළව ඊතල යොමු වෙලා තියෙන්නේ නිපදවන තැනටයි කෘත්‍යය සිදුවෙන ස්ථානයටයි. හරි. එහෙනම් ඒක හරියට බලුවොත් ඒ තුනට ලකුණු 3යි. අතන සූත්‍රය ලියනකොට ලකුණු 2යි. ඒ කියන්නේ සූත්‍රයට එක ලකුණයි අර මේ හඳුන්වනවට එක ලකුණයි. ඒතර ඒ අනුව ඔයගොල්ලන්ට එනවා ඇති මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 36ක්. හරි 36ක් එනවා ඇති ව්‍යුහගත කොටසට ඒක මුළු ලකුණු 36න් කීයද කියලා දාගන්න ආවොත්. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියෙන් එන්න පුළුවන් විභාගයට එන්න පුළුවන් රචනා ප්‍රශ්න 3ක් මම දාලා තියෙනවා. ඒකෙදි දැන් විභාගයට ඔයගොල්ලෝ මේවා රෙඩි වෙන්න ඕනේ. මොකද මේ වගේ ඒවෑන් මට මතක විදිහට ආවේ නැහැ.
මේ විභාග දෙක නිව් සිලබස් එකෙන් තියන්න ඉස්සරහට තියෙන විභාග වල ගොඩක් ඉඩකඩක් තියෙනවා මේවෙන් එන්න. මේක එනවා කියලා ස්ථිර වශයෙන් වෙනවා කියන්නේ මේ කිව්වේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි සියල්ලට සූදානම් වෙලා යන්න ඕනේ. හරි පළවෙනි එකේ තියෙන ආමාශය ව්‍යුහය විස්තර කරන්න. එහෙම එකෙන් මම කාලය දාලා තියෙනවා කොච්චර කාලෙකින්ද සම්පූර්ණ කරන්න ඕන කියලා. ඒ ටික බලමු අපි. ආමාශය දල රූප සටහනක් ඕගොල්ලෝ ඇඳලා තියාගන්න එක හොඳයි. මේ අන්න ස්රෝතය ඊට පස්සේ මේ ග්‍රහණීය පටන් ගන්න ඊට පස්සේ මේ මෙතනින් තියෙනවා ඕනනම් ඒක නිකන් නම් කරන්න ඕනනම් හොඳයි ඒක නම් කරන එක කඩේලක් වගේ හරි ගහලා මෙතනින් හෘදයාසන්න වක්‍රපිදානයේ මේ ආලාර වක්‍රපිදානයේ මේ ආමාශයේ දේශය තව නම් කරන්න පුළුවන් කොටස් ඒක පොතේ රූප සටහනක් හැබැයි දීලා නැහැ ඔයගොල්ලන්ගේ ආමාශය රූප සටහනක් විස්තර ඇතුව දීලා නැහැ විස්තරාත්මක රූප සටහනක්. ඉතින් දල වශයෙන් ඔයගොල්ලෝ නමුත් ආමාශය ව්‍යුහය විස්තර කරන්න කියලා આવොත් මේ රූප සටහනවත් අඳින්න. ඒකට ලකුණක් එන්න ඉඩකඩක් තියෙනවා. හරි. ඒකේ මම පොයින්ට්ස් ටික එන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලෝ ඒ ටික හරියට බලා ගන්න පොයින්ට්ස් ඔක්කොම තියෙනවා එතන 16ක්. ඒ 16න් කීයද කියලා. හරි. පළවෙනි එක මොන කියන්න පටන් ගන්නවා හොඳට මාක් කරගන්න අහගන්න. උදර කුහරයේ ඇති ජේ හැඩති විස්තෘත පැසති. අභ්‍යන්තර පෘෂ්ඨය විශාල ලෙස නැමුම් පවතී. ඒ වගේ ඒ තුල කුහර ඇත. කුහර ආමාශයක ග්‍රන්ථි කරා යොමු වේ. ග්‍රන්ථිවල සෛල වර්ග තුනකි. ශ්ලේෂ්මල සෛල, ප්‍රධාන සෛල, පාර්ශ්වික සෛල. බිත්තිය බොහෝ ඇදෙන සුළු වේ. විදුර කොටස කුඩා අන්ත්‍රයට සම්බන්ධය. එම සංදියේ ආලාර වක්‍රපිදානය ඇත. අවිදුරුව අන්න ස්රෝතයට සම්බන්ධ වේ. එම සංදිය හෘදයාසන්න වක්‍රපිදානය ඇත. වක්‍රපිදාන පේශි සිනිදු හා වෘත්තාකාර පේශි වලින් සෑදී ඇත. ඔන්න පොයින්ට්ස් 16. ඒකට 16 වැඩි කිරීම 3 48ක් ලකුණු හම්බ වෙනවා. රූපයට ලකුණු දෙකක් මම එතන වෙන් කරලා තියෙනවා. යනවා මුල් ලකුණු 50ක් ඒ ප්‍රශ්නය සඳහා ආමාශය ව්‍යුහය විස්තර කරනවට ඇවිල්ලා තියෙනවා. මේවා 150ට ප්ලෑන් කරපු ප්‍රශ්න නෙමේ. මේ කොටසෙන් නිසා. හරි. මොඩල් පේපර්ස් වල මම කරන්නේ සම්පූර්ණ විභාග මට්ටම. හරි. MCQ 50 තියෙනවා, ස්ට්‍රක්චර්ඩ් 4 තියෙනවා. හරියටම විභාගයට එන විදිහටම ඒ ධාරිතාවයෙන්ම ඒ පේපර්ස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එකක් කරලා බැලුවොත් දැන් පළවෙනි එක මම දාලා තියෙනවා. ඒකෙන් යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් පේපර්ස් ගැන පළවෙනි එකටත් වඩා දෙවෙනි තුන්වෙනි පේපර්ස් විභාග මට්ටමටම සකස් කරනවා. ඊට පස්සේ දෙවෙනි රචනා ප්‍රශ්නෙට අපි ගියොත් දෙවෙනි රචනා ප්‍රශ්නේ එනවා අක්මාවේ අනුකණ්ඩිකාව. අක්මා අනුකණ්ඩිකාවක ව්‍යුහය විස්තර කරන්න. මේකත් හොඳ තැන ප්‍රශ්නයක් එන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට ලියලා ලකුණු ටිකත් ඔක්කොම ගන්න පුළුවන් තැන. අක්මා අනුකණ්ඩිකාවක් අඳිනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ රූප සටහන අඳින්න ඕනේ. මේක ෂඩස්ත්‍රාකාර ව්‍යුහයක් වෙනවා. මේකේ මධ්‍ය ශිරාවක් මෙහෙම දාගන්නවා. වැදගත්ම දෙයක් තමයි මේ රූප සටහන අඳින්න ඔයගොල්ලෝ ලොකු කාලයක් ගන්න. ඉතින් දෙහර විභාගෙදී විනාඩි 3කින් වගේ රූප සටහනක් උඩරින්ම ඇඳලා දල සටහනක් ඇඳලා නම් කරාම ඇති. ලස්සන එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකදී අපි සටහන් කරනවා එක තැනක් විතරක්. හරි. ස්තම්භ මන් දෙකක් අඳිනවා දල වශයෙන්. ඔය වගේ. ඒ ස්තම්භයක එකක මම සයිලන්. ඒවා එකක් වෙනදාම ඇති ගොඩක් වෙලාවට ගොඩාක් අඳින්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ.
හරි මේක නිකන් දල වශයෙන් ඊට පස්සේ සටහනක් කොහොමද දාපුවම ඇති ඔයගොල්ලෝ ඉතින් අර ලොකුවට සයිල් ඇඳ සමහරවම එහෙම ඉන්නවා මෙහෙම එකටම සයිල් අඳිනවා සයිල් ඇඳලා සෑහෙන වෙලාවක් ගන්නවා රූප සටහනටම එතකොට අනිත් දේවල් කරන්න විස්තර කරන්න කාලයක් නැහැ ඒතර ඔයගොල්ලන් නම් කරන්න පුළුවන් මෙන්න මේවා ඔයගොල්ලෝ නම් කරන්න ඕනේ මේක සයිල් ස්තම්භය මා සයිල් ඊට මේ මොකද්ද මේක මොකද්ද මේ මොකද්ද මොනවා කියන දේවල් ටික දල වශයෙන් ලකුණු කරා නම් සාර්ථකයි. හරි. ඔන්න ඒක රූප සටහන ඒව නම් කරගන්න නම් කරගෙන ඒ රූප සටහන සම්පූර්ණ කරගන්න මෙතන රූපේට මම දීලා තියෙන ලකුණු 6ක්. හරි. පොයින්ට්ස් ටික අහගන්න. අක්මාවේ ඛණ්ඩිකා සෑදී ඇත්තේ හරියට බලා ගන්න මම ඉඩ තියෙති ස්පේස් තියෙතිය මේක කියාගෙන යන්නේ ඒ එක පොයින්ට් එකක් වෙනුවෙන් තමයි මේ පොඩි ස්පේස් එකක් තියන්නේ. හරි. එකක් තියලා කියන්නේ. අක්මාවේ ඛණ්ඩිකා සෑදී ඇත්තේ ෂඩශ්‍රාකාර අනුඛණ්ඩිකා වලින්. මේවා අක්මාවේ කෘත්‍යමය ඒකකය වේ. ඝනාකාර හෙපටොසයිට සෛල වලින් සෑදී ඇත. මධ්‍ය ශිරාවේ සිට අරීය ස්තම්භ යුගල ලෙස විහිදේ. ස්තම්භ යුගල දෙකක් අතර අක්මා කෝටරාබ ඇත. ඒ තුල ප්‍රතිහාර ශිරා හා යාකෘතික දමනි ශාඛා වලින් ලැබෙන රුධිර මිශ්‍රණයක් අඩංගු වේ. මෙමගින් පෝෂක ඉහළ ශිරා රුධිරය හා දමනි රුධිරය මිශ්‍ර වී අක්මා සෛල වලට සමීප වීමට ඉඩ ලැබේ. කෝටරාබ ආස්තරණයේ මහා භක්ෂාණු ඇත. කෝටරාබ සිට මධ්‍ය ශිරාවට රුධිරය ගලයි. සියලු අනුකණ්ඩිකාවල මධ්‍ය ශිරා එක්ව යාකෘතික ශිරාව සාදයි. අක්මා සෛල ස්තම්භ අතර පිත්ත නාලිකා ඇත. ඒවා එක්ව විශාල පිත්ත නාල සාදයි. ෂඩස්ත්‍රාකාර අනුකණ්ඩිකා කෝණවල යාකෘතික දමනි ශාඛාවක් යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලයක් යන ඒවා ඇත. ඔන්න අනුකණ්ඩිකාව ඉවරයි. එතකොට මේ කොටස් ටිකත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අක්මා කෝටරාබය පිත්ත නාලිකාව මේ මේ මැද තියෙන මේ පිත්ත නාලිකාව මේ අක්මා කෝටරාබය යුගල දෙකක් අතර ස්තම්භ යුගල දෙකක් අතර තියෙන කෝටරාබය මේ තියෙන පිත්ත නාලිකාව යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාව ඊට පස්සේ යාකෘතික දමනි ශාඛාව මේ දෙක මේක අපිට නම් කරන්න පුළුවන් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය කියලා. ඒ වගේ කොටස් ටික මේ මධ්‍ය ශිරාව මැද තියෙනවා. හරි. ඊළඟට තුන්වෙනි එකට තියෙන ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ කුඩාන්තයේදී සිදුවන රසායනික ජීර්ණය පිළිබඳ විස්තරයක් ලියන්න. මේක භාගයට ඇවිල්ලා තියෙනවා මේ වෙද්දී ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. ඒක සම්පූර්ණ ප්‍රශ්නයක්. හරිද? මේ ප්‍රශ්නේ අනිත් ප්‍රශ්න දෙක ප්‍රශ්න කොටස් දෙකක් වගේනේ. තුන්වෙනි ප්‍රශ්නේ නෙමෙයි දීලා තියෙන්නේ කෙලින්ම 150 ප්‍රශ්නයක්. දැන් අර කලින් එකට එක අනුකණ්ඩිකාවක්ම අනුකණ්ඩිකාවට පොයින්ට්ස් 23යි 23 ඩිග්‍රී 3 ඒතර 69යිනේ 69 රූපෙට 6යි 75ක් ලකුණු 75කට තමයි මම දීලා තියෙන්නේ හරි පොයින්ට්ස් එනවා එතන ඔක්කොම පොයින්ට්ස් 23ක් ඒකට 3 ගානේ දොර එනවා සමානයි 69 69 දාන රූපයට ලකුණු 6යි සමානයි 75 අක්මානුකණ්ඩිකා ප්‍රශ්නයට ඊළඟට රසායනික ජීර්ණය කුඩාන්තයේ රසායනික ජීර්ණයේ ප්‍රශ්නේ ලකුණු 150ක් එනවා. ඒක මෙහෙමයි පොයින්ට්ස් ටික උන්ට බලා ගන්න. ඒක රූප සටහන් නෑ. මොකද රසායනික ජීර්ණයේ ක්‍රියාවලියක් තියෙන්නේ. පොයින්ට්ස් එක උන්ට බලා ගන්න. කුඩා ආන්ත්‍රයට ආමලසේ පැමිණි. ක්‍රමාකුංචනයේ මගින් මෙහිදී ආන්ත්‍රික ග්‍රන්ථි ශ්‍රාව හා අග්න්‍යාශ්‍රයික හා අක්මා ශ්‍රාව සමග මිශ්‍ර වේ. ග්‍රහණී අපිච්ඡදයේ ශ්‍රාවය කරන එන්සයිම් 7කි.
ඩයිසැකරයිඩේස මගින් ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට ඩයිපෙප්ටිඩේස කාබොක්සිපෙප්ටිඩේස් ඒවා වෙන වෙනම පොයින්ට්ස් එන්නේ වෙන වෙනම ඩයිපෙප්ටිඩේස කාබොක්සිපෙප්ටිඩේස ඇමයිනෝපෙප්ටිඩේස වරහන් ඇතුළේ ප්‍රෝටියේස ඒ කියන්නේ ඒ තුනටම කියන නම ප්‍රෝටියේස හරි මේ ප්‍රෝටියේස කියන එකටත් වෙනම පොයින්ට් එකක් එනවා මගින් කුඩා පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට මගින් කුඩා පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට ඒ කියන්නේ ඒ තුනම මගින් නැත්නම් ප්‍රෝටියේස් මගින් වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය කුඩා පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවටද ඊළඟට න්यूक्लियोसाइडेस फॉस्फेटेस मगी न्यूक्लियोटाइड नाइट्रोजन භස්ම සීනි හා ෆොස්ෆේට් බවටද පත් කරයි. ග්‍රහණයෙන් නිපද වෙන කොලිසිස්ටෝකයිනින් හා සික්‍රටින් හෝමෝන මගින් අග්න්‍යාශයික යුෂ හා පිත නිදහස් කිරීම උත්තේජනය වේ. අග්න්‍යාශයික යුෂයේ වූ ඇමයිලේස් පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට ට්‍රිප්සින් කයිමොට්‍රිප්සින් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් බවට අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් මගින් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් කුඩා පෙප්ටයිඩ් බවට මම කියනවා අග්න්‍යාශයික කාබොක්සිපෙප්ටිඩේස් මගින් වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් කුඩා පෙප්ටයිඩ් බවට අග්න්‍යාශයික නියුක්ලියස් මගින් නියුක්ලික් අම්ල නියුක්ලියෝටයිඩ් බවට අග්න්‍යාශයික ලයිපේස් මගින් මේදය ග්ලිසරෝල් මේදාම්ල මොනොග්ලිසරයිඩ් බවට පත් කරයි. අපමාවෙන් ශ්‍රාවය වන පිත්ත පිත්තාශය ගබඩාවේ එහි වූ පිත් ලවණ හරහා මේද තෛලෝදීකරණය කරයි. එය මේද ජීර්ණය හා අවශෝෂණය පහසු කරවයි. අග්න්‍යාශයික යුෂයේ බයිකාබනේට්ද අඩංගුයි. එක සංකේත ලිව්වත් කමක් නැහැ. CO මේ ලිව්වත් හරි. ඔන්න එතකොට එතන එනවා පොයින්ට්ස් ඒ ප්‍රශ්නෙට කුඩාන්තය සම්බන්ධ 38ක්. හරි. පොයින්ට්ස් 38කින් 38කට 4 ගානේ තමයි දීලා තියෙන්නේ. ලකුණු 4 ගානේ වෙලා තියෙනවා. එතකොට මුල් ලකුණ එනවා 32යි 3යි 12යි 15යි 152ක් ඒක ආසන්නව 150ට වටේලා දැන්. හරි. ඒක ඕගලන්ට බෝනස් එකක්. හරි. බෝනස් ලකුණු දෙකක් හම්බෙනවා. හරි. ඒක මේකම ඕනනම් මට තව දික් කරන්න තිබ්බා. ඒ කියන්නේ සමහරක් තැන්වල මම අර දිගටම ගත්තනේ වඩාත් කුඩා පෙප්ටයිඩ් කියන එක බවට පත් කරනවා කියන එකට එක පොයින්ට් එකක් විදිහට ගත්ත. ඒකට විභාගෙදී සමහරක් වෙලාවට ඒවා කොටස් වලට කඩලා කියන වඩාත් කුඩා පොලිපෙප්ටයිඩ් කියනකට එකයි ඒකට කුඩා පෙප්ටයිඩ් කියනකට එකයි එහෙම එහෙම පොයින්ට්ස් කඩලා සමහරක් වෙලාවට ලකුණු 3 ගානේ 4 ගානේ දෙන්නේ නැතුව 3 ගානේ පොයින්ට්ස් 50කට මේ ප්‍රශ්නෙම හදන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙම දුන්නත් මෙහෙම දුන්නත් ඔයගොල්ලෝ හරියට කරුණු ටික එතන අන්තර්ගත කරනවා නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා හරියට මේ දේවල් ටික හදාගන්න ඔයගොල්ලන්ට මේ පේපර් එකෙන් ගන්න තියෙන ලොකුම දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ පෝෂණය කියන කොටස සෑහෙන දුරකට තමන් පාඩම් කරලා තියෙනවා නම් ඒ පාඩම් කරපු එක තහවුරු කරගන්න. ඉතින් මේ පේපර් එකට මම අර කලින් කිව්වා වගේ ලකුණු 90ක් නේ. දැන් රචනා පාඩයට එනවා එතකොට ලකුණු කීයද? ඔක්කොම ලකුණු ටික දැන් ඒකට 50යි. එකට එන්නේ 75යි. හරි. රචනා පේපර් එකට මම මෙතන පොඩ්ඩක් ලකුණු ටික ඔයගොල්ලෝ හදලා
ඒ කියන්නේ විභාග විදිහටම ලකුණු හදන්නේ නැහැ මේකට. මේකට වෙන විදිහකට අපි ලකුණු ටික හදලා ගමු. හරි. මේ ටිකට දෙලින්ම අපි එනවා ලකුණු 12ක්. MCQ වල ලකුණු 12යි. දන්න මෙතෙන්ට ලකුණු 15යි. හරි තීරණයක් නේ ඔයගොල්ලන්ගේ. ඒතර හරි තීරණය ඔයගොල්ලෝ ගන්නවට අපි එක ලකුණක් ගන්න ලකුණු ටික සකස් කරමු. ඒක ගැටලුවක් නෑ. මේ හැම එකටම පොයින්ට් එකක් විදියට සලකලා ලකුණු ටික හදමු. ඊට පස්සේ ව්‍යුහගත ටිකට ලකුණු ආවා 36ක් කොම. ඒකත් අපි මෙතෙන්ට මේක දුරමු මේ 36. ඊළඟට රචනායකට ඇවිල්ලා තියෙනවා ලකුණු ඒ 50යි 75යි ඒක වෙනම අපි ගන්න වෙනවා 50යි 75යි 150. හරි. ඒතර ඔය ටික එකතු වුණාම එනවා 275යි. ඒක 275න් කීයද ව්‍යුහගතේ මේ රචනායක. මෙයාගෙන ඉන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේකෙදි 100ක ගාන හදාගන්න ඒක එක විදිහට කරන්න පුළුවන් අපිට. හරි. මේක එකතු කරලා වුණාම මෙතෙන්ටම 275ට 36 එකතු කරලත් පුළුවන්. නැත්නම් වඩා හොඳයි මේ ටික එකට එකතු කරලා ගන්න. මෙතනින් එනාගේ එතකොට 36යි 46යි 5යි 51යි 63යි මෙතන 63න් කීයද කියලා. මෙතන අපි විභාග විදිහටම එමුණත් 20න් බෙදලා ගමු. 275 නාගේ මේක බෙදලා ඔයාලා එන ලකුණු ප්‍රමාණය මෙතන x නම් x බෙදීම 20. ඒකට ඒක එකතු කරන්න මෙයා. එම බලලා 100ට හදලා ගන්න මේ ලකුණු ගන්නට මෙච්චර නම් 100ට කොච්චරද කියලා. හරි. ඒතර ඒ අනුව ඔයගොල්ලන්ට පුළුවන් 100ට ගණක් හදා ගන්න මේ පේපර් එකට. එම අරගෙන බලන්න කොහොමද ඔයගොල්ලෝ සාර්ථක වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ පේපර් එකේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් නම්. ඒ කියන්නේ 100ට ඔය ලකුණු හදන එක වෙනම ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතනින් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට MCQ සාමාන්‍යයෙන් 12න් 12ම හරිනවා. හරි. එකක් වගේ වැරදුනට කමන්නේ නැහැ. නමුත් 12න් 12ම හරිනවා. මෙතන පොගන්ති ප්‍රශ්න වල ඔක්කොම හරිනම් අන්න ඒ වගේ තියෙන්න ඕනේ එක පාඩමකින් පොඩි කොටසකින් එන පේපර් එකකට ඔයගොල්ලන්ට 100%ක්ම වගේ ආසන්නව උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව චෙක් කරලා බලා ගන්න කොහොමද පාඩම් කරලා ලියන එකේ සාර්ථකත්වය කියලා. හරි. එහෙනම් අපි තව මේ වගේ පේපර් එකකින් හම්බ වෙමු. ආයේ පාඩම් කොටසකට අදාළව පේපර් එක මම දාලා ඩිස්කෂන් වීඩියෝ එකකුත් දාන්නම්. එතකොට රෙඩි වෙලා ඉන්න. ඒ වගේ අවස්ථා අපි කීපයක් කරනවා මේ පේපර් ක්ලාස් එකට අමතරව. හරි. පේපර් ක්ලාස් එකට ජොයින් වෙලා ඔයගොල්ලන්ට පේපර්ස් ටික හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ඒවා නෙමෙයි මුළු කොටසෙම විභාග මට්ටමටම අදාළ පේපර්. හරි. එහෙනම් අපි ඒ පේපර් එක හම්බ වෙනකම් මොකටම හරි.